එතකොට මේකෙදි අපි මූලික රාශි 7ක් ගැන කතා කරා. එකක් තමයි දිග, ස්කන්ධය, ඊළඟ කාලය, පදාර්ථ ප්‍රමාණය, හරි, විද්‍යුත් ධාරාව, ඊළඟට තාප ගති උෂ්ණත්වය, ඊළඟට දීප්ත තීව්‍රතාවය. ඔන්න ඔය කියන මූලික රාශි 7 ගැන අපි කතා කරා. හරිද? පළවෙනි දවසේ හිටපු නැති අයට මම පළවෙනි දවසේ වීඩියෝ එක ලබා දෙනවා හොඳ දවස් ඇතුළත. ඒක තමයි මම කිව්වේ අර නම්බර එකට මට WhatsApp message එකක් දාන්න මම group එකට add කරනවා. add කරලා ඔයගොල්ලන්ට පළවෙනි දවසේ වීඩියෝ ටික මම දෙනවා. හරි පළවෙනි දවසේ අපි කොච්චර කරාද කියන එක. හරි. එතකොට මෙන්න මේ මූලික රාශි එකතු වෙලා මේ 7 තමයි භෞතික විද්‍යාවේ තියෙන මූලිකම රාශි 7. මේව එකතු වෙලා අපි කිව්වා ව්‍යුත්පන්න රාශි හැද. මේ එකක හැදෙන විදිය රාශිය හැදෙන විදිය කතා කරන්නේ. මේ මූලික රාශි එකතු වෙලා හදනවා මොනවද? ව්‍යුත්පන්න රාශි. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගත්ත පළවෙනි එක තමයි වර්ගඵලය. හරිද? දිග වැඩි කිරීම පළල. මතකද මෙහෙම ගත්තානේ. දිග වරිණ එකකේ මීටර. පළල කියලා කියන්නේ දිග. එකක් මීටර. නේ? මෙතෙන්ට එකකේ කොහොමද? මෙතන m1යි මෙතන m1යි. පාද සමාන නම් ಗುಣ කිරීමේදී දර්ශක එකතු වේ කියන රීතියත් එක්ක m කියන පාදය දෙකක් වෙනවා. මගේ සරල තැනකින් තමයි පටන් ගත්තේ. හරිද? එතකොට ඔන්න ඔය විදිහට අපි කිව්වා මෙන්න මේ හැදෙන ඒවා මේවා මූලික රාශි එකතු වෙලා හැදෙනවා ව්‍යුත්පන්න රාශි. හරිද? මූලික රාශි එකතු වෙලා හදනවා ව්‍යුත්පන්න රාශි. එතකොට මේ ව්‍යුත්පන්න රාශි එතකොට දැන් තව එකක් අපි ගත්තොත් අපි හිතමු ප්‍රවේගය කියන එක. ප්‍රවේගය සමානයි මොකද්ද? විස්ථාපනය බෙදීම කාලය නේ. මෙහෙමයි අපි ගත්තේ. එතකොට විස්ථාපනය කියලා කියන්නේ දිගක් මීටර. කාලය තත්පර. දැන් මේකට එකකේ හැදෙනකොට මොකද වෙන්නේ? මෙහා ඉරෙන් උඩට යනවා. ඉරෙන් උඩට ගියාම ඍණ එකක් වෙනවා. තත්පරයට මීටර කියලා හැදෙන්නේ ඔන්න ඔය විදිහට. මේව තමයි මූලික අපි පළවෙනි දවසේ කතා කරේ. හරිද? එතකොට දැන් අද කතා කරන්නේ මේ රාශි හැදෙනකොට මේ දේවල් නිර්මාණය වෙනකොට මේවයි සංකීර්ණතාවය ගොඩක් වැඩි වෙනවා. හරිද? දැන් මේවා දැන් උදාහරණයක් ගත්තොත් අපි ගමු මෙන්න මෙහෙම එකක්. දැන් බලය කියලා කියන්නේ බලය සමානයි බලය හදා ගන්න අපිට පුළුවන් වස්තුවක ස්කන්ධය. හරිද? වස්තුවක ස්කන්ධය ගුණ කරනවා කරණේ. ස්කන්ධයක් සහිත වස්තුවකට කරණයක් ඇති වුණොත් එතන බලයක් ඇති වෙනවා. දැන් ස්කන්ධය කිලෝග්‍රෑම් නේ. ස්කන්ධය කිලෝග්‍රෑම්. කරණය ගත්තොත් ms ඍණ 2 ඒකකයේ. සරල ඒකකයක් ගත්තොත්. දැන් මෙතන ගුණ කිරීමක් නේ. right. එතකොට මෙතන එකකේ ඉන්නේ m කිලෝග්‍රෑම් ms ඍණ 2 නේ. ඒතර මෙන්න මේ විදිහට ඒකකයේ සංකීර්ණ වෙනවා පුතේ සමහර තැන්වලදී. හරිද? දැන් බලය සාමාන්‍යයෙන් මනින ඒකකය මොකද්ද? බලය මනින ඒකකය මොකද්ද? මට දන්න කෙනෙක් කියන්න බලය මනින ඒකකය මොකද්ද? නිව්ටන් නේ. පුතේ එතකොට දැන් මෙයා කවුද එතකොට? මෙයා වෙනුවට තමයි නිව්ටන් කියලා ඒකකයක් යොදාගන්නේ. ඇත්තට නිව්ටන් කියන යොදා ගන්න නිව්ටන් කියලා මේ වචනයක් මේ සංකේතයක් එන්න හේතුව තමයි සර් අයිසැක් නිව්ටන් සිහි වෙන්න තමයි වචනේ අරගෙන තියෙන්නේ. මෙයා වෙනුවට ඒ කියන්නේ මේ ව්‍යුත්පන්න රාශි සංකීර්ණතාවය වැඩි වෙනකොට
ප්‍රකාශනය සංකීර්ණ වෙනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න බලන්න. උදාහරණයක් ගත්තොත් කාර්ය කියන එක. කාර්ය ප්‍රමාණය සමානයි බලය ගුණ කරන්න ඕන විස්ථාපනය. එතකොට බලයට ගන්න පුළුවන් ඒකකේ කවුද? කිලෝග්‍රෑම් ms ඍණ 2. හරිද? විස්ථාපනය මීටරනේ. හරි. මේ අතර ගුණ කිරීමක් තියෙනවා. දැන් මෙයාට එන්නේ කොහොමද? කිලෝග්‍රෑම් තියෙනවා. ඊළඟට m නේ. මෙතන m1යි මෙයා ගුණ වෙනකොට මෙතනත් ඒතර m2ක් තියෙනවා. m වර්ග s ඍණ 2. මෙන්න බලන්න. හරිද? එතකොට දැන් මේ එකකේ බලන්න කිලෝග්‍රෑම් m වර්ග s ඍණ 2. මේ ඒකකය ගොඩක් සංකීර්ණ. දැන් මේව තව දුරටත් ගුණ වෙනකොට මේවයි සංකීර්ණතාවය වැඩි. දැන් බලයට එන්නේ මෙයා. හරිද? බලයට එන්නේ මෙයා. එතකොට හේතුව තමයි කිලෝග්‍රෑම් ගුණ කරනවා තරණය. එතකොට ආව කිලෝග්‍රෑම් ms ඍණ 2. එයා වෙනකොට තමයි නිව්ටන් ලිව්වේ. ඒ කියන්නේ සංකීර්ණතාවය වැඩි වෙද්දි ඒ සංකීර්ණතාවය ටිකක් හරි මගහරවා ගන්න අර සංකීර්ණ ඒකක වලට විශේෂිත සංකේතය යොදාගත්තා. උදාහරණයක් තමයි නිව්ටන්. හරි. දැන් අපි ගත්තොත් මෙහෙම මේ බලයනේ. බලය මෙන්න නම් නිව්ටන් වලින් නිව්ටන් ගුණ කරනවා මීටර වලින්. ඒ කියන්නේ කවුද? මෙතෙන්ට ගන්න පුළුවන් නිව්ටන් මීටර. හරිද? මෙතෙන්ට ගන්න පුළුවන් නිව්ටන් මීටර. මම කියන්නේ තේරුණාද මම හිතනවා. මෙතන ඒකකයේ ගත්තොත් මේ ඒකකය කිලෝග්‍රෑම් ms ඍණ 2. එයා වෙනුවට තමයි නිව්ටන් ලිව්වේ. හේතුව මොකද්ද? මේ ඒකකයන් එන්නම සංකීර්ණ වෙනවා. ඒ සංකීර්ණතාවය මගහැරවා ගන්න තමයි මේ වගේ එකට පොදුවේ මෙහෙම ලිව්වේ. ඒතර බලයක් නැවත යෙදුනොත් මෙහෙම. මෙතෙන්ට එන්නේ නැහැ මේ වගේ කෙනෙක්. මේ විදියට. හරි. එතකොට මෙන්න කිලෝග්‍රෑම් m වර්ග s ඍණ 2 වුණා. අපිට ඕනනම් බලය වෙනුවට මේ එකකේ වෙනුවට නිව්ටන් යොදාගත්තොත් අපිට ඕනනම් මොකද? නිව්ටන් මීටර කියලා යොදා ගන්න පුළුවන්. හරිද? ඒක තවත් පහසු වෙන්න. මේ දෙකටම ලියන්න පුළුවන් තව එකකයක් තියෙනවා ජූල. ශක්තිය කාර්ය කියලා කියන්නේ ශක්තිය. ඒතර ඕනනම් ජූල වලින් ලියන්නත් පුළුවන්. නිව්ටන් මීටර වලින් ලියන්නත් පුළුවන්. මේකෙන් ලියන්නත් පුළුවන්. වඩා ලේසි මොකද්ද? ජූල ලියන්න. වඩා ලේසි මොකද්ද? ඒතකොට මෙහෙම උපක්‍රමයක් යොදාගන්නේ. දැන් ඇත්තටම ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න භෞතික විද්‍යාවේ තියෙන මූලිකම තැන. මේක හරියට තේරුම් ගන්න එකක හැදෙන විදිය. මොකද මේ එකක හැදෙන විදිය හදාගත්තේ නැත්නම් මේ රාශිය ගැන අවබෝධයක් නැත්නම් භෞතික විද්‍යාව බෑ. මේක තේරුම් ගත්තාට පස්සේ එතනින් එහාට මොකද අපේ 60%ක් තියෙන්නේ භෞතික විද්‍යාවනේ. හරියට විෂය ඉගෙන ගන්න. ඒ නිසා තමයි අපිට ජාතික තලයේ ප්‍රතිඵල ගන්න පුළුවන් වුනේ. මේ අමාරු දේවල් ටික දින නිසා. ඉතින් ඔයගොල්ලෝ දැන් පරිණත දරුවෝ දැන් O level ලියලා දැන් අවුරුද්දක රාසන කාලයක් එනවනේ. දැන් ඔයගොල්ලෝ පරිණතයි. සා මේ මුල් කොටස් ටික හරියට තේරුම් ගන්න. මම මේ කිව්වේ මූලික රාශිය එකතු වෙලා ව්‍යුත්පන්න රාශිය හැදෙනවා. ඒතර මේ ව්‍යුත්පන්න රාශිය නැවත දෙනකොට මේවයි සංකීර්ණතාවය ගොඩක් වැඩි. ඒ සංකීර්ණතාවය මගහැරව ගන්න මොකද කරේ? මේ සංකීර්ණ රාශි වලට විශේෂිත සංකේත යොදාගත්තා. උදාහරණයක් තමයි බලය මැන්න යොදාගත්තා. මොකද නිව්ටන් කියන එකද? නිව්ටන් යොදාගන්නේ කවුරු වෙනුවටද? මෙන්න මෙයා වෙනුවට. ඊළඟ උදාහරණය කාර්ය නැත්නම් ශක්තිය වලින් අපි යොදා ගන්නවා ජූල කියන එකක. මේ ජූල කියන එකක යොදාගන්නේ කාටද? මෙන්න එක්කෝ නිව්ටන් මීටර වෙනුවට එහෙම නැත්නම් මෙයා වෙනුවට. ඒ කියන්නේ අර සංකීර්ණතාවයේ මගහරවා ගන්න උපක්‍රමයක් තමයි මේ දරලා තියෙන්නේ. right තේරුම් නැති අය ඉන්නවනම් අහන්න නැවත. මැසේජ් එකක් දාන්න ඕන ඔයගොල්ලෝ සක්‍රිය වෙන්න ඕන. හරි ලියන්න මෙහෙම. මට කියන්න පළවෙනි දවසේ හිටපු දරුවෙක් කියන්න පළවෙනි දවසේ නෝට් එකට අපි කොච්චර ඉඳ තිබ්බද? අපිට කොච්චර ඉඳ ගියාද?
right පිටු දෙකක් පිළ තියාගන්න පළවෙනි දවසේ ඉකපු නැති දරුවෝ පිටු දෙකක් පිළ තියාගන්න හරි ලියන්න මෙහෙම මෙම ව්‍යුත්පන්න රාශීන් මෙම ව්‍යුත්පන්න රාශීන් මෙම ව්‍යුත්පන්න රාශීන් නැවත නැවත යෙදීමේදී මෙම ව්‍යුත්පන්න රාශීන් නැවත නැවත යෙදීමේදී ඒවායේ සංකීර්ණතාවය ඒවායේ සංකීර්ණතාවය ඒවායේ සංකීර්ණතාවය වැඩි වන නිසා ඒවායේ සංකීර්ණතාවය වැඩි වන නිසා එය මගහරවා ගැනීමට එය මගහරවා ගැනීමට එය මගහරවා ගැනීමට එම සංකීර්ණ රාශි සඳහා එම සංකීර්ණ රාශි සඳහා එම සංකීර්ණ රාශි සඳහා විශේෂිත නම් විශේෂිත සංකේත විශේෂිත සංකේත විශේෂිත සංකේත භාවිතා කරයි විශේෂිත සංකේත භාවිතා කරයි උදාහරණ පළවෙනි එක ලියන්න උදාහරණ පළවෙනි එක ලියන්න බලය මැනීම සඳහා බලය මැනීම සඳහා බලය මැනීම සඳහා නිව්ටන් නැමැති ඒකකය යොදා ගැනීම බලය මැනීම සඳහා නිව්ටන් නැමැති ඒකකය යොදා ගැනීම right
මෙන්න මේ පළවෙනි පැහැදිලි කිරීම දාගන්න මේක හරිද? ඔගොල්ලෝ සක්‍රියව සම්බන්ධ වෙන ප්‍රශ්නයක් අහුවම උත්තරයක් දෙන්න. ඕකේ තියෙන ඔප්ෂන් එකක් රයිස් හෑන්ඩ් අත උස්සන්න ඔප්ෂන් එකක් තියෙනවා. තමන් වැඩ කරලා ඉවර නම් අත උස්සන්න රයිස් හෑන්ඩ් කරන්න තියෙනවා. බලන්න ඕගොල්ලන්ගේ ඔය රියැක්ෂන්ස් කියන තැන zoom එකේ බලන්න. ඒකේ තියෙනවා. තමන් වැඩ කරලා ඉවර නම් රයිස් හෑන්ඩ් එකක් දාන්න. හරි. ඒතකොට අපිට දන්නවා ළමයි දැන් හරි දැන් වැඩේ කරලා ඉවරයි. right good. එහෙමයි. ඒතකොට අපිට දැනනවා ළමයි සක්‍රිය මොකද මේ ඔන්ලයින් නැත්නම් මේ මාර්ගගත ඉගෙනුම කියලා කියන්නේ ඔබ සහ අපි අතර තියෙන දැන් අපි ඔයාලා ෆිසිකල් පන්තියේදී නම් අපි දන්නවා පොඩි සද්දයක් දාලා ටොක්ක්ක් කරලා ලෙවල් එක බෝඩ් එකේ එල්ලලා මේ අපිට අපේ පැත්තට ඕගොල්ලෝ යොමු කරගන්න අපි දන්නවා. නමුත් මෙතෙන්දී ඕගොල්ලෝ මේ ඉන්න කණ්ඩායම දැන් අනිත් කණ්ඩායම මොකද දැනට 23 පන්තිය කරන කණ්ඩායම අපි කියන්නේ සාමාන්‍ය ෆිසිකල් පන්ති අඩුම මේ දවස් දෙකක් තුනක් හරි වන්න තියෙනවා. දැන් ඔයාලා අපි දැකලවත් නැහැ. නිසා අපිට හරි අමාරුයි මෙතෙන්ට එකතු වෙන්න. ඒ නිසා මම ඔයගොල්ලෝ ඉල්ලීමක් කරනකොට සක්‍රියව සම්බන්ධ වෙන්න. තමන් වැඩේ කරලා ඉවර නම් රයිස් හෑන්ඩ් එකක් දාන්න. ප්‍රශ්නයක් අහුවම උත්තරයක් දෙන්න. එතකොට අපිට පුළුවන් මේක ටිකක් අර ඔන්ලයින් මොකද මේ අපි සංකීර්ණ දේවල් ඉගෙන ගන්න යන්නේ. ඒතකොට ඔබ සහ මා අතර තියෙන දුර ගොඩක් වැඩි වෙන්න ඔයගොල්ලන්ට තේරෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. right. අපි යනවා දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය කියන්න කාර්යය හෙවත් ශක්තිය මැනීම සඳහා කාර්යය හෙවත් ශක්තිය මැනීම සඳහා කාර්යය හෙවත් ශක්තිය මැනීම සඳහා ජූල නැමැති ඒකකය යොදා ගැනීම. right. කාර්යය හෙවත් ශක්තිය ගැනීම සඳහා ජූල නැමැති ඒකකය යොදා ගැනීම. right. ලියා ගන්න කාර්යය කියන එකට උදාහරණේ
තුන්වෙනි උදාහරණය. දැක්කනේ ඒකට මට අහන්න දෙයක් නැහැ. හරිද කියලා. right. තුන්වෙනි උදාහරණය අපි ගන්න උදේ ජවය. ජවය. ජවය හේවත් අපි මේකට කියනවා ක්ෂමතාවය කියලා. මට දන්න කෙනෙක් කියන්න ජවය හේවත් ක්ෂමතාවය මනින්න ජවය මනින්න ගන්න එකකේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා මේ දේවල්. ජවය මනින්න ගත්ත එකකේ. දැන් ඔය විදුලි උපකරණ වල එහෙම අපි කියන්නේ මෙච්චරයි වොට් good right අන්න උත්තරයක් ආ වොට් නේ ජවය මනින්න ගන්නේ වොට් කියන එක කියන්නේ w මේ වොට් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න යන්නේ දැන් හරි වොට් එතකොට ජවයක් සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ ඒකීය කාලයක් තුල සිදු කරන ශක්ති වෙනස නැත්නම් ඒකීය කාලයක් තුල නිපදවන ශක්තිය සරලව ගත්තොත් අපිට ජවය හදා ගන්න පුළුවන් ජවය සමානයි හරිද ජවය සමානයි අපි ගන්නවා ශක්තිය බෙදනවා කාගෙන්ද කාලයෙන් ශක්තිය බෙදනවා කාලයෙන් හරි දැන් ඔන්න අපි දන්නවා ශක්තිය මනින්න ගන්න ඒකක හරිද තුනක් අපි කලින් දැක්කනේ එකක් තමයි ජූල් හරිද බෙදීම මෙයා ජූල මෙයා මෙන්න හරිද තව එකක් කිව්වා ශක්තිය සමානයි නිව්ටන් මීටර කියලා කලින් කොටසේ තියෙන නිව්ටන් මීටර බෙදනවා කාලයෙන් තව එකක් කිව්වා ශක්තිය සමානයි මෙන්න කිලෝග්‍රෑම් m වර්ග s විනාඩි මෙන්න බලන්න මෙතනම කොච්චර සංකීර්ණවද හරිද මෙන්න ශක්තිය මනින්න අපි හඳුනාගත්ත එකකේ මොකද්ද ජූල් හරිද ජූලය බෙදනවා කාලය ඊළඟට ශක්තිය මනින්නම අපිට හැදුණා තව ඒකකයක් නිව්ටන් මීටර නිව්ටන් ගුණ කරා මීටර වලින් ඒක බෙදුවා තත්පර වලින් ඊළඟට මේ නිව්ටන් හැදුනේ කොහොමද නිව්ටන් මීටර කියන එක හැදලා තියෙනවා මේ කිලෝග්‍රෑම් m වර්ග s කියන දේ දැන් මෙතන සංකීර්ණ බලන්න ඒකක ටික හැදෙන විදිහ මෙයා ඉරෙන් උඩට යනවා තත්පරයට ජූල වුණා මෙයාත් ඉරෙන් උඩට යනවා s වෙන එක නිව්ටන් මීටර තත්පරයට නිව්ටන් මීටර දැන් මෙයා මොකද වෙන්නේ මෙයාත් ඉරෙන් උඩට යනකොට මෙයා ඉරෙන් උඩ ඍණ එකක් වෙනවා මෙතන ඍණ දෙකක් තියෙනවා එතකොට වෙන්නේ මොකද s ඍණ 3 මෙතන තියෙනවා උඩට ගියාම s ඍණ 1යි ඕනම් මම මේක තව ටිකක් එලි කරලා ලියන්න කිලෝග්‍රෑම් m වර්ග s ඍණ 2 මෙයත් උඩට යනවා තව s ඍණ එකක් විදියට එතකොට එනවා මෙන්න කිලෝග්‍රෑම් m වර්ග s ඍණ 3 බලන්න අර මුල් මේකක පාවිච්චි කර දැන් මෙතන තියෙන්නේ මොනවද පුතේ මේ තුනම මූලික රාශි නේද ස්කන්ධය දිග කාලය මූලික රාශි වලින් විතරක් ලියවනම් කොහොමද නේ සංකීර්ණ. ඒතර මෙන්න මේ ඔක්කොටම තමයි පොදුවේ මොකද්ද වොට් කියලා ගන්න. මේ තුනටම වෙනුවට තමයි වොට් කියලා එකක් පාවිච්චි කරන්නේ. වොට් කියන එකෙන් මෙයක් කියවෙනවා මෙයක් කියනවා. ඒතර මෙයා පාවිච්චි අපිට ලේසි. right. ලියමු තුන්වෙනි එක. ජවයේ හෙවත් ක්ෂමතාවයේ මැනීම සඳහා ජවයේ හෙවත් ක්ෂමතාවයේ මැනීම සඳහා ජවයේ හෙවත් ක්ෂමතාවයේ මැනීම සඳහා වොට් නැමැති ඒකකයේ යොදා ගැනීම
සටහන් කරගන්න. හරි. ඊළඟ එක අපි යනවා. පීඩනය. පීඩනය වලින් කියන්නේ මොකක්ද පුතේ සමතයකදී? පීඩනය පීඩනය වලින් මොනවද ගන්න සමතයකකේ? පැස්කල් නේ. So පැස්කල් හැදෙන්නේ කොහොමද කියලා බලන්න. පැස්කල්. පීඩනය හදාගන්නේ කොහොමද? පීඩනය සමානයි බලය බෙදනවා ශ්‍රේෂ්ඨ ඵලය. බලය බෙදනවා ශ්‍රේෂ්ඨ ඵලය. එතකොට බලය අපි දන්නවා. අපිට තියෙන හොඳ වේගය තියෙන උඩ තනි අඟුල. ශ්‍රේෂ්ඨ ඵලය වර්ග මීටර. ඊළඟට බලය කියන එක අපිට කඩන්න පුළුවන් කිලෝග්‍රෑම් ms ඍණ 2. මේ මූලික රාශි වලට එනකම් කඩාගෙන යන්න ඕන. දැන් මෙතන තියෙන්නේ කිලෝග්‍රෑම් මීටර තත්පර. බෙදනවා m වර්ග වලින්. හරි. ඒතර මෙතන එනවා ගැටලුවක් නැහැ. වර්ග මීටරයට නිව්ටන්. බලන්න මෙතන හැදෙන විදිහ. කිලෝග්‍රෑම් තියෙනවා m තියෙනවා s ඍණ 2 තියෙනවා. මෙයා ඉරෙන් උඩට ගියාම m ඍණ 2ක් වෙනවා. හරිද? බලන්න මේ හැදෙන විදිහ හරියට තේරෙනවා. මේ ඒකක කැපෙන විදිහ මම මේ හුරු කරන්නේ. මේක මෙහෙම ලියාගත්තා. ඉරෙන් යට කෙනා උඩට යනකොට ඍණ වෙන්න ඕන. ඍණ කෙනෙක් යට හිටියා නම් උඩට යනකොට ධන වෙනවා. ධන කෙනෙක් යට හිටියොත් උඩට යනකොට වැඩි කිරීමක් උඩට ලියනකොට ඍණ වෙනවා. ඍණ කෙනෙක් හිටියොත් ධන වෙනවා. දැන් මෙතන ධන කෙනෙක් නේ ඉන්නේ. එයා උඩට ගිය නිසා ඍණ දෙයක් වුණා. දැන් බලන්න මෙතන m 1යි. මෙතන m ඍණ 2යි. එහෙනම් කිලෝග්‍රෑම් මෙතන ධන එකක් තියෙනවා. මෙතන ඍණ දෙකක් වෙනවා. ඉතිරි වෙන්නේ කීයද? ඍණ 1යි. s ඍණ 2. හරි. එතකොට මෙන්න මේ දෙකටම සරිලන්න තමයි පාවිච්චි කරන්නේ කවුද? පැස්කල්.
ලියන්න හතරවෙනි එක. ලියන්න හතරවෙනි එක. පීඩනය මැනීම සඳහා. පීඩනය මැනීම සඳහා. පීඩනය මැනීම සඳහා පැස්කල් නැමැති ඒකකය යොදා ගැනීම. සටහන් කරගන්න. හරි. ඊළඟට අපි යනවා පස්වෙනි එක සංඛ්‍යාතය. පුතේ සංඛ්‍යාතයම ඉගෙන ඒකකේ මොකද්ද? සංඛ්‍යාතයම ඒකකේ සංඛ්‍යාතයම ඉගෙන hertz නේ hertz good. සක්‍රිය උත්තර දෙනවා good. ශහනි හොඳයි good හොඳ. hertz ලියනකොට පුතේ hertz හරි h z ලියන්නේ හොඳයි. h simple z. හොඳයි. ශහනි හොඳයි හොඳ සාමාන්‍ය දැනීමක් තියෙනවා O level විද්‍යා දැනුම හොඳයි. right ඒතකොට සංඛ්‍යාතය කියලා කියන්නේ සංඛ්‍යාතය සමානයි අපි ගන්න පුතේ දැන් අපි හිතමු මොනවා හරි දෙයක් භ්‍රමණය වෙනවා නේ අපි හිතමු භ්‍රමණය වෙන වට ගන්න. ඔන්න එක වටයක් ගියා, දෙවෙනි වටේ ගියා, තුන්වෙනි වටේ ගියා, හතරවෙනි වටේ ගියා. ඔය විදිහට වට ගණනක් යනවනේ. ඒ කියන්නේ සම්පූර්ණ කරන වට සංඛ්‍යාව. නැත්නම් භ්‍රමණ ඒකක ගන්න. කොච්චර කාලයකටද? ඒ කියන්නේ සරලව ගත්තොත් මේ වට ගණන බෙදනවා කාලේ. භ්‍රමණ වට ගණන ඒ කියන්නේ හරියට ගත්තොත් මේකේ අදහස තමයි ඒකීය කාලයක් තුල සම්පූර්ණ කරගන්නා වූ වට ගණන. ඒක හදාගන්නේ කොහොමද? වට ගණන බෙදනවා කාලේ. එහෙනම් අපි සරලව ගත්තොත් මෙන්න වට ගණන බෙදීම කාලය. වට ගණනට ඒකකයක් නැහැ.
වට 5යි වට 10යි එහෙමනේ අපි කියන්නේ. හැබැයි කාලයට තියෙනවා තත්පර ඒකකේ. මේ ස්ට්‍රින් එක උඩට ගියාම මොකද වෙන්නේ? මෙතන ඒකකේ වෙන්නේ මොකද්ද? ස්ට්‍රින් එකනේ. මේ S එක ඉරෙන් උඩට ගියාට පස්සේ හරිද? මේ S එක ඉරෙන් උඩට ගියාම ස්ට්‍රින් එකක් වෙන්නේ. තත්පරයට කියන අදහස. තත්පරයට වට 10යි තත්පරයට වට 5යි. මේ තත්පරයට කියන අදහස තමයි පුතේ අපි හර්ට්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? හර්ට්ස් 200යි කියලා කියන්නේ මොකක්ද මේකේ අදහස? මේකේ අදහස මොකද්ද? තත්පරයට වට 200. එහෙනම් හර්ට්ස් කියන එකේ අදහස තමයි තත්පරයට කියන එක. හරි. ලියමු පස්වෙනි එක. සංඛ්‍යාතය මැනීම සඳහා සංඛ්‍යාතය මැනීම සඳහා හර්ට්ස් නැමැති ඒකකයේ යොදා ගැනීම. ලියා ගන්න මේක. හරි. ඊළඟට තව ගත්තොත් තව ඔයගේ භෞතික විද්‍යාවට ප්‍රශ්න කීපයක් විතරයි ඉගෙන ගත්තා. උදාහරණයක් ගත්තොත් ඔය විභවාන්තරය වගේ විභවාන්තරය මනින්න ගන්නේ වෝල්ට් නේ. විභවාන්තරය වගේ විභවාන්තරය ගත්තොත් අපි මනින එකේ තමයි වෝල්ට්. මේ වෝල්ට් කියලා ගන්නේ මෙයාට හදා ගන්න පුළුවන් අර වගේ සංකීර්ණ එකක 10ට වඩා වැඩි ප්‍රමාණයක්. 13ක් විතර හදා ගන්න පුළුවන්. ඒතොර ඒවා ගණනය කිරීම වලදී හරිය අප්‍රිය වෙනවා. හදා ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මේ වෝල්ට් කියලා භාවිත කරන්නේ. හරිද? විභවාන්තරය වගේ ගත්තොත් එහෙම අර වගේ එකක අපිට 13ක් හදා ගන්න පුළුවන්. ඒවා සංකීර්ණයි. එහෙම වුණොත් අපිට විද්‍යාව ඉගෙන ගන්න එපා වෙනවා. ඇයි අර එකකින් ලියනවා මේ එකකින් ලියනවා. අන්න ඒ වගේ තව තියෙන්න පුළුවන්. අපි කීපයක් විතරයි ඉගෙන ගත්තේ. කියන්නේ ඒකක හැදෙන විදිය තමයි මේ ඉගෙන ගත්තේ. තව තියෙන්න පුළුවන් විභවාන්තරයට ප්‍රතිරෝධයට ගත්තොත් ඕම් කියලා කියන්නේ ඒත් එන්නේ සංකීර්ණ කොට. මේ ඕම් කියලා එකක් ගන්න. හරි. එතකොට මේ සංකීර්ණතාවය මගහරවා ගන්න ගත්ත උපක්‍රම ටිකක් තමයි මම මේ කිව්වේ. ඒකේදී ඔයගොල්ලන්ට අර ඒකක සුළු කිරීම කියන එක වැදගත් වෙනවා. හරි. තව එකක්. සමහරක් වෙලාවට සමහර රාශි තියෙනවා පුතේ. ඒවට ඒකක හැදෙන්නේ නැහැ. සුළු කිරීම ප්‍රකාශනයේ ඇතුළේදී ඒකක හැදෙන්නේ නැහැ. ඒක කිවත් වෙලා නිකන් අර සංඛ්‍යාත්මක අගය විතරයි. ලියන්න තරුවක් දාලා මෙහෙම. ලියන්න ඇතම් භෞතික රාශි සඳහා ඇතම් භෞතික රාශි සඳහා ඇතම් භෞතික රාශි සඳහා සංඛ්‍යාත්මක අගයක් පමණක් යෙදෙන අතර
සංඛ්‍යාත්මක අගයක් පමණක් යෙදෙන අතර සංඛ්‍යාත්මක අගයක් පමණක් යෙදෙන අතර ඒකක නොයේදී ඒකක නොයේදී ඒකක නොයේදී right බලන්න උදාහරණ මම ගන්නවා පළවෙනි එක ඝර්ෂණ සංගුණකය ඝර්ෂණ සංගුණකය ඝර්ෂණ සංගුණකය ඝර්ෂණ සංගුණකයේ සමානයි ඝර්ෂණ බලය ඝර්ෂණ බලය ඝර්ෂණ මම වෙනම ලියන්නම් ඝර්ෂණ සංගුණකය ඝර්ෂණ සංගුණකයේ සමානයි ඝර්ෂණ බලය ඝර්ෂණ බලය බෙදනවා ප්‍රතික්‍රියා බලය මේවා ලොකුවට හිතන්න එපා හරි ඒක ප්‍රකාශන කරලා හිතන්න දෙකම බලයක් නෙමෙයි ඝර්ෂණයත් බලයක් ප්‍රතික්‍රියා බලයත් බලයක් එහෙනම් ඝර්ෂණයේ බලය මනින්නේ මොනවෙන්ද නිව්ටන් වලින් බලයක් නේ නිව්ටන් ප්‍රතික්‍රියාත් බලයක් නිව්ටන් එතකොට දැන් බලන්න මෙතරත් ඉරෙන් උඩ දාන එකක් තියෙනවා ඉරෙන් යටත් දාන එකක් තියෙනවා දැන් මේ දෙක සුලියුත් මොකද වෙන්නේ මේ නිව්ටන්ට කැපෙනවා ඒ කියන්නේ ඝර්ෂණ සංගුණකයට ඒකකයක් නොමැත හරි දැන් මෙයාට එන්නේ මොන හරි සංඛ්‍යාත්මක 0.5යි කියලා මෙන්න මේ වගේ සංඛ්‍යාත්මකයක් විතරයි එන්නේ ඒකකයක් දෙන්නේ හේතුව මොකද ප්‍රකාශන සුළු වෙනකොට ඒක සියල්ලක් කැපිලා නැහැ මෙයාත් බලයක් ඒකෝට මේ දෙක ඉවත් වෙන්නේ මෙහෙම ඒවත් තියෙනවා. ධ්‍යාන පළවෙනි එක ඝර්ෂණ සංගුණකය. ඝර්ෂණ සංගුණකය. ලියා ගන්න. ඝර්ෂණ සංගුණකය සමානයි ඝර්ෂණ බලය බෙදීම ප්‍රතික්‍රියා බලය. දෙකම බල දෙකක් දෙකම මනින්නේ නිව්ටන් වලින් දොර ඉවත් වෙලා යනවා හරි තව එකක් තියෙනවා මේ වික්‍රියාව කියලා එකක් වික්‍රියාව කියන එක හදාගන්නේ විතතිය බෙදීම මුල් දිග දැන් හිතන්නකෝ සෙන්ටිමීටර් 10ක් දිග රබර් පටියක් තියෙනවා එයාගේ මුල් දිග දැන් සෙන්ටිමීටර් 10යි බලයක් යොදලා රබර් පටිය දෙපැත්තට අදිනවා. දැන් මෙයාගේ දිග සෙන්ටිමීටර් 12ක් වෙනවා. විතතිය සෙන්ටිමීටර් 2යි. රබර් පටියක් තියෙනවා සෙන්ටිමීටර් 10යි. ඒ කියන්නේ එයාගේ මුල් දිග සෙන්ටිමීටර් 10යි. බලයක් යොදලා අදිනවා දෙපැත්තට. දැන් මුළු රබර් පටියේ දිග සෙන්ටිමීටර් 12යි. දැන් වැඩි වුණු දිග කොච්චරද? සෙන්ටිමීටර් 2යිනේ. අන්න ඒ වැඩි වුණු දිගට කියන පුතේ විතතිය කියන්නේ. විතතිය දිග මනින්නේ මීටර වලින්. මුල් දිග දිග මනින්නේ මීටර වලින්. අර වගේම මේකත් ඉවත් වෙලා යනවා. මේකට ඒකකයක් නැති වෙනවා. දැන් දෙවෙනි එක වික්‍රියාව. වික්‍රියාව සමානයි විතතිය බෙදීම මුල් දිග.
right. දැන් ඔන්න අපි මූලික කොටස් වල භෞතික රාශි සහ මාන නැත්නම් අපි ගත්තොත් මේ ඒකක හැදෙන විදිය කතා කරලා ඉවරයි. හරිද? ලියන්න ප්‍රධාන මාතෘකාවක් ඒකක පරිවර්තනය. මේ මුල් කොටස් මේවා ඉගෙන ගන්න තු අපිට එතනින් එහාට යන්න බෑ. ඒකක පරිවර්තනය. ඒකක පරිවර්තනය. හරි. දැන් ගොඩක් දරුවෝ ඉඳලා තිබුණා මෙන්න මේ මම යොදන ටයිම් මම සාමාන්‍යයෙන් වැඩි පටන් ගත්තට පස්සේ ඒක මනින් ඉවර කරගන්න හරි කැමතියි. ඒ නිසා තමයි මේ ළඟ ළඟ ටයිම් දැම්මේ මම. ඒතකොට ගොඩක් දරුවෝ මට උදේත් කතා කරලා අපි ආයතනත් කතා කරලා තිබුණා මේ කාල සීමාව තුළ වෙනත් පන්ති පැවැත්වෙනවා කියලා ඉල්ලීමක් කරලා තිබුණා වෙන ටයිම් එකක් දාන්න. ඒතර මේ අපි තියෙන කාල එහා මෙහා කරගත්තා පස්සේ හරි අමාරුවෙන් තමයි මේ වගේ ටයිම් එකක් වෙන් කරන්නේ. හරිද? නමුත් වැඩි දෙනාගේ ඉල්ලීම් පරිදි ටයිම් එක වෙනස් කරන්න ගොඩක් දරුවෝ ඉල්ලලා තිබුණා ICT පන්ති තියෙනවා ඉංග්‍රීසි පන්ති තියෙනවා කියලා මම ඉල්ලීම් ගොඩක් කරලා දුන්නා. ඒක නිසා ඔයගොල්ලන්ගේ ෆික්ස් ටයිම් එක රාත්‍රී කාලේ ටයිම් එකක් දෙන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබුණා. හරිද? ඒක නිසා මම ඔයගොල්ලන්ගේ කාලය රාත්‍රී කාලේ ටයිම් එකකට දෙනවා. ඒතකොට මේක තමයි ෆික්ස් ටයිම් එක. මේක වෙනස් කරන්නේ නැහැ මේක දිගට යනවා. හරිද? ඔයගොල්ලන්ගේ නොමිලේ පන්තියේ මේ ෆ්‍රී වැඩසටහනේ මම බේසික් කොටස් දෙක පළවෙනි කොටස් දැන් ඉවර කරලා ඉවරයි. දැන් මට තියෙන්නේ ඒකක පරිවර්තනය. හරි වැදගත්ම කොටස ඒකක පරිවර්තනයේ බැරි වුණොත් ගණන් හදන්න බෑ. හරිද? සෙන්ටිමීටර වලින් දෙනවා, ඝන මීටර වලින් දෙනවා. ඔය මෙන්න මේ ඒකක පරිවර්තනය ගැන පොඩ්ඩක් දැනගන්න. උදාහරණ සහිතව සාකච්ඡා කරමු. හරිද? ඒ නිසා ඒකක පරිවර්තනයත් ඊළඟ කොටස අපිට තියෙන්නේ මම ෆික්ස් ටයිම් එක විදිහට දානවා සඳුදා රෑ 8. දැන් ගැටලු තියෙනවා කියන්නේ සඳුදා රෑ 8 8:09 හමාර PM ගැටලු තියෙන නැහැ කියන්නේ 9 ටික දාමු. ඔව්. ඒ කියන්නේ මේ ඩබල් ටයිම් එක නැතුව හොඳේ. මේ ටයිම් එක නැතුව. දැන් අද ICT පන්තියේ ඉංග්‍රීසි පන්තියේ තියෙන ගොඩක් දරුවෝ කතා කරලා කිව්වා. ඒකයි. ඒතර මේක තමයි ෆික්ස් ටයිම් එක. මේක වෙනස් වෙන්නේ නැහැ. ඒතර දිගටම ඔයගොල්ලන්ගේ පන්තිය පැවැත්වෙන්නේ. අපි පන්තිය පටන් ගත්තේ ගිය සතියේ සෙමින එක දැම්මේ මේ ටයිම් එකේනේ. ළමයින්ට ගැටලුවක් වුණේ නෑ මම හිතන්නේ. ඒක මම මේ ටයිම් එක දැම්මේ. අපි සෞන්දර්ය 8ට තමයි ගිය සතියේ අපි ෆික්ස් ටයිම් එක පටන් ගත්තේ. නේ? සෙමින එක පටන් ගත්තේ දා රෑ මේ ටයිම් එකනේ. ඒ නිසා තමයි මම මේක දැම්මේ. එතකොට එදා ළමයි ගොඩක් සම්බන්ධ වෙච්ච නිසා ගැටලුවක් නැහැ. හරිද? මේක තමයි දිගටම තියෙන්නේ. සඳුදරය 8:09:30. එතකොට මම එදාට නැත්නම් දැන් තියරි කොටස් පටන් ගන්නවා මෙතෙන්දී. හරි. ප්‍රශ්න තියෙනවා නම් කියන්න. මම පොඩි පෝස්ට් එකක් හදලා දාන්න ඕගොල්ලන්ගේ ගෲප් සියල්ලට. රයිට්. ඒක එක. හරි. එහෙනම් ඔන්න දැන් ෆික්ස් ටයිම් එක මොකද්ද? සඳුදා 8:09:30. රයිට්. ඊළඟ අද අලුතෙන් ආපු අය මම කිව්වා WhatsApp දාන්න කියලා. ඊට අමතරව මම ඕනනම් Zoom එකටම දාන්නම් Telegram link එක. හරිද? මේකෙන් එන්නත් පුළුවන්. හරි.
මට WhatsApp message එකක් දාන්න. ඒකට එවන්නත් පුළුවන්. හරිද? මම මොන Zoom එකටම මෙතනින් යන්න පුළුවන් අයට දුන්නා link එක. හොඳ everyone දාලා ඇති මම. මේක. එහෙම නැත්නම් WhatsApp ඉන්නවනම් මට මෙන්න මේ නම්බර එකකින් WhatsApp message එකක් දාන්න මම group එකට add කරනවා. පන්සියයි 7යි 15 26 කියන නම්බර එකකින්